19 වෙනි පාඩම කුලක පාඩම අද තියෙන්නේ. ළමයි කුලක කියන එක ඉස්සෙල්ලා මම හඳුන්වලා දෙන්නම්. හරි. ළමයි පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් නම් අවයව පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් නම් ළමයි ඒක කුලක. හරි. අහගන්නකෝ. දැන් ළමයි සතියේ දවස් කියලා කිව්වොත් සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. අන්න ඒක ළමයි අවයව 7ක් තියෙනවා. ඒ අවයව 7 පැහැදිලිවම අපිට කියන්න පුළුවන් නේ. සතියේ දවස් කෝ ළමයි ඒකේ තියෙන අවයව 7 පැහැදිලිව කියන්න පුළුවන්. එහෙනම් ළමයි සතියේ දවස් කියන එක කුලකයක්. අන්න සතියේ දවස් කොත් ඔයාලට කියන්න පුළුවන් නේ ළමයි ඒකේ අවයව. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පති, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. අන්න එහෙනම් ළමයි සතියේ දවස් කියන්නේ කුලකයක්. හරි. ඊට පස්සේ ළමයි මම දැන් තව එකක් කියලා මේ අහගන්න. හරි. හරි. දැන් මේ පන්තියේ අද ඉන්න ළමයි 150ක් විතර අහගන්නකො. දැන් මම කියනවා මේ ළමයි ඔයාලගෙන් මේ පන්තියේ ළමයි 150 මම කියනවා මෙහෙම දෙයක්. මේ 8 ශ්‍රේණියේ දක්ෂ සිසුන් දැන් ඔයාලා ඉන්න පන්තියේ මේ පන්තිය අකුරකට මේ මම දැන් ගන්නන පන්තියේ ඉන්න දක්ෂ සිසුන්. එහෙම දක්ෂ සිසුන් ළමයි වෙන් කරගන්න බැහැ නේද? දැන් මං කිව්වොත් මේ පන්තියේ ඉන්න දක්ෂ සිසුන් කිව්වොත් පැහැදිලිව වෙන් කරන්න බෑනේ ළමයි. එහෙම වෙන් කරන්න බෑ. දක්ෂ සිසුන් කිව්වොත් වෙන් කරගන්න බෑ. හේතුව එක ළමෙක් හිටිය දුල්සාන් කියලා. ඒ ළමයි ගිය පාර ටෙස්ට් එක ගත්තේ ලකුණු 35යි ගත්තේ. දැන් මේ සැරේ ටෙස්ට් එකට ගත්ත 85. ඒතර මට හිතා ගන්න බෑ මේ දක්ෂ ළමයෙක්ද අදක්ෂ ළමයෙක්ද කියලා හිතා ගන්න බෑ. එහෙම ළමයි දක්ෂ ළමයි සහ අදක්ෂ ළමයි වෙන් කරගන්න ක්‍රමයක් නෑ ළමයි. එහෙනම් ඒක කුලකයක් නෙවෙයි. අපේ පන්තියේ දක්ෂ ළමයි කිව්වොත් කුලකයක් නෙවෙයි ළමයි. සමහර වෙලාවට සමහර ළමයි අදක්ෂ වෙනවා සමහර වෙලාවට දක්ෂ වෙනවා. එතකොට හිතා ගන්න බෑනේ ළමයි. මේ දක්ෂ ළමයිද අදක්ෂ ළමයිද කියලා හිතා ගන්න බෑ. දැන් ගිය සැරේ 35 ගත්ත ළමයි මේ සැරේ ගන්නවා 85. මට හිතා ගන්න බෑ මේ දක්ෂ ළමයිද අදක්ෂ ළමයිද කියලා. ඒතර මට පැහැදිලිව වෙන් කරන්න බෑනේ ළමයි. එහෙනම් ළමයි මේ පන්තියේ දක්ෂ ළමයි කියලා කිව්වොත් මට වෙන් කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඒක කුලක නෙවෙයි. හරි. ඊට පස්සේ ළමයි දේ දුන්නේ පාට කිව්වොත් පාට 7ක් තියෙනවා. පැහැදිලිව මට කියන්න පුළුවන් මේ පාට 7. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම්. ඒක පාඩම් කරන කවියකුත් තියෙනවනේ අර රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි කියලා. හරි. එතකොට ළමයි දේ දුන්නේ පාට කිව්වොත් මට අවයව 7 පැහැදිලිව කියන්න පුළුවන්. එහෙනම් ඒක ළමයි කුලකයක්. ඊට පස්සේ මේ අහගන්නකෝ. තව මන් දෙයක් කියනවා ළමයි ගමේ වැදගත් මිනිස්සු. ළමයි ගමේ වැදගත් මිනිස්සු කිව්වොත් කුලකයක් නෙවෙයි. ගමේ වැදගත් මිනිස්සු කිව්වොත් ළමයි කුලකයක් නෙවෙයි. හේතුව ගමේ වැදගත් මිනිස්සු වෙන් කරන්න ක්‍රමයක් නැහැනේ. කිරලා බලලා වෙන් කරන්නේ. ගමේ වැදගත් මිනිස්සු ළමයි වෙන් කරන්න ක්‍රමයක් තියෙයි. දිගමනල පුළුවන්ද? උසමනල පුළුවන්ද? මහත බලලා බර බලලා එහෙම වෙන් කරන්න බෑනේ ළමයි ගමේ වැදගත් මිනිස්සු. එහෙම ළමයි ගමේ වැදගත් මිනිස්සු කිව්වොත් වෙන් කරන්න ක්‍රමයක් නැහැ. ඒක මිනිස්සෙක් ඉන්නෝ ඒ ළමයිගේ නම තරුස. ළමයෙක් ඉන්නෝ එයාගේ නම තරුස. මට හිතා ගන්න බෑ මේ වැදගත් මිනිස්සෙක්ද වැදගත් නැති මිනිස්සෙක්ද කියලා. එහෙම ළමයි ඒව වෙන් කරන්න බෑනේ. ඒක නිසා ළමයි ඒව කුලක නෙවෙයි. පැහැදිලිවම අවයව ටික කියන්න පුළුවන් නම් ළමයි කුලක. දැන් මේක බලන්න.
නිලුස අනවශ්‍ය මැසේජ් දාන්න එපා. හරි. ඊට පස්සේ ළමයි මේ බලන්නකෝ. දැන් මං කියනවා ළමයි අවුරුද්දේ මාස. අවුරුද්දේ මාස කියලා කිව්වොත් මට නම් ළමයි පැහැදිලිවම කියන්න පුළුවන් ඒකේ අවයව. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අන්න පැහැදිලිව මම ඒකේ අවයව කිව්වා. එහෙනම් ළමයි ඒක කුලකයක්. අවුරුද්දේ මාස කිව්වොත් පැහැදිලිවම කියන්න පුළුවන් ඒකේ අවයව. ඒක කුලක. එහෙනම් අපි කුලක වන්නේ මොනවද නොවන්නේ මොනවද කියලා අපි දන්න ඕනේ ළමයි. හරි. ඊට පස්සේ ළමයි ඔයාලා දන්නව නේද? ඉගෙනගෙන ඇති 7 ශ්‍රේණියේදී සාමාන්‍යයෙන් කුලක ලියන්නේ ළමයි සංග්‍රහ වරහන් ඇතුලේනේ. සාමාන්‍යයෙන් ළමයි කුලකයක් කියන්නේ සංග්‍රහ වරහන් ඇතුලේ. මේ බලන්න. මෙන්න මෙහෙම සංග්‍රහ වරහනක් දාලා මෙහෙම ලියනවා. දේ දුන්නේ වර්ණ. අන්න මෙහෙම ලිව්වොත් තමයි ළමයි කුලකයක් වෙන්නේ. සංග්‍රහ වරහනක් දාලා ඒක ඇතුලේ ලිව්වොත් දේ දුන්නේ වර්ණ කියලා. මෙන්න මෙහෙම ලියුවොත් ළමයි ඒක කුලකයක්. හරි. එහෙනම් මතක තියාගන්න ළමයි කුලකයක් ලියද්දී බොහෝ වෙලාවට සංග්‍රහ වරහන් දාන්න ඕන. මෙහෙම ලියනවා නම් අනිවාර්යෙන් සංග්‍රහ වරහන් දාන්න ඕන. එහෙම සංග්‍රහ වරහන් දාලා තිබුණොත් ළමයි ඒක කුලකයක් තමයි. හරි. ඊට පස්සේ ඉතින් ළමයි කුලක කිව්වම ගොඩක් කුලක වර්ග තියෙනවා. දේ දුන්නේ වර්ණ කිව්වොත් කුලකයක්. සතියේ දවස් කිව්වොත් කුලකයක්. ඒ අපි අවයව දන්න ඕනේ. සතියේ දවස් අපි දන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි අවුරුද්දේ මාස කිව්වොත් ඒකත් කුලකයක්. අවුරුද්දේ මාස අපි දන්න ඕනේ. හරි. ඊට පස්සේ තව මේක අහන් ඉන්න පොඩ්ඩක්. දැන් මම කියන කුලකය 10ට අඩු දෙකෙහි ගුණාකාරය. 10ට අඩු දෙකෙහි ගුණාකාරය. ඔන්න බලනවා ඒකේ අවයව කියන හැටි. 10ට අඩු වෙන්න ඕන දෙකෙහි ගුණාකාරය. 2 4 6 8. අන්න අවයව කිව්වනේ ළමයි. එහෙනම් ඒක කුලකයක්. අන්න අවයව හරියට කියන්න පුළුවන් නම් ළමයි ඒක කුලකයක්. බලමු. ඒව ළමයි 7 වසරේ ටිකක් තමයි මතක් කරේ ළමයි. බලමු. ඊට පස්සේ ළමයි මේ අපි යමු 19 එක අභ්‍යාසයට. 19 එක අභ්‍යාසයට යමු. හරි. මෙන්න මේක ළමයි මේ අහගන්නකෝ. ළමයි බහුවස්ත්‍ර කිව්වත් කුලකයක්. බහුවස්ත්‍ර කිව්වොත් ළමයි ඒක කුලකයක්. ඔන්න ඔයාලට මම බහුවස්ත්‍ර දැන් කුලකයක් නම් අපිට අවයව කියන්න පුළුවන් වෙන්න ඕනනේ. බහුවස්ත්‍ර කුලකේ මම කියන්නේ ළමයි. පාද 3ක් තියෙන බහුවස්ත්‍රයට කියන්නේ ත්‍රිකෝණය. අන්න. පාද 4ක් තියෙනවා නම් ළමයි ඒකට කියන්නේ චතුරස්‍රය. පාද 5ක් තියෙන ඒවා තියෙනවනේ ළමයි. ඒවට කියන්නේ පංචාස්ත්‍රය. මම මේ ඉගෙනුවා මතකයිනේ. පාද 6ක් තියෙන බහුවස්ත්‍රයට කියන්නේ ළමයි සඩාස්ත්‍රය. අන්න බහුවස්ත්‍ර කිව්වොත් ළමයි අපිට බහුවස්ත්‍ර පැහැදිලිවම කියන්න පුළුවන්නේ ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාස්ත්‍රය, සඩාස්ත්‍රය. ඒතර පාද 7ක් තියෙනවා නම් සප්තාස්ත්‍රය. අන්න එහෙනම් ළමයි බහුවස්ත්‍ර කියන්නේ කුලකයක් තමයි. අපිට අවයව කියන්න පුළුවන්නේ. හරි. දැන් එතකොට මෙන්න මෙතන කියන්නේ ළමයි මෙන්න මේවයි.
මේ ඊ අකුර වගේ තියෙන ළමයි මේක රවුම් වෙලා තියෙන්නේ. ඊ අකුරම නෙවෙයි. පොඩ්ඩක් රවුම් වෙලා තියෙන මෙහෙම සී අකුරක් වගේ එකට මෙහෙම ඉරක් ගහලා. හරි. මෙන්න මේකෙන් කියන්නේ ළමයි මේකෙන් කියන්නේ අවයවයක් වෙනවයි කියලා. මේ ඊ අකුර වගේ තියෙන එක මෙන්න මේ සංකේතයෙන් කියන්නේ ළමයි අවයවයක් වෙනවයි කියලා තමයි කියන්නේ. හරි. එතකොට මෙන්න මේක වචනෙන් කියවන්නේ මෙහෙමයි. බලාගෙන හොරොත්. ත්‍රිකෝණය අවයවයක් වේ. බහුවස්ත්‍ර කුලකේ. දැන් මේ සංග්‍රහ වරන් දාපු නිසා මේක බහුවස්ත්‍ර කුලකේනේ. එහෙනම් මේක කියවන්නේ මොකයි? ත්‍රිකෝණය අවයවයක් වේ. බහුවස්ත්‍ර කුලකේ. අන්න කියවන විදිය. කියවන කවුරුද? ත්‍රිකෝණය අවයවයක් වේ. බහුවස්ත්‍ර කුලකේ. නැත්තම් මාරු කරලා කිව්වනම් ළමයි වැඩේ ලස්සනයි. ත්‍රිකෝණය බහුවස්ත්‍ර කුලකේ අවයවයක් වේ. අන්න ත්‍රිකෝණය යනු බහුවස්ත්‍ර කුලකේ අවයවයකි කිව්වනම් හරි ළමයි. ත්‍රිකෝණය යනු බහුවස්ත්‍ර කුලකේ අවයවයක් වේ. හරි. අන්න එහෙම තමයි මේක කියවන්නේ ළමයි. ඊට පස්සේ දෙවෙනි එක පොඩ්ඩක් බලමු. හරි. මෙන්න මේ ළමයි අවයවයක් දැන් මෙතන හරහට ඉරක් ගහලා තියෙනවා නේද? එතකොට දැන් මෙතෙන්දි කියන්නේ ළමයි අවයවයක් නොවේ කියලා. හරි. මෙතන කියන්නේ ළමයි අවයවයක් නොවේ. හරි. එහෙනම් මේක කියන්නේ ළමයි මෙහෙම බලමු කියවන විදිය. M අවයවයක් නොවේ. ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකයේ. මේක ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකයනේ මේ තියෙන්නේ. හරි. එතකොට මේ කියන්නේ M අවයවයක් නොවේ. ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකයේ. ඔබ ඉතින් මාරු කරලා කිව්වත් කවන්නේ නැහැ ළමයි. M යනෝ ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකයේ අවයවයක් නොවේ. දැන් මේකෙන් කියන්නේ අවයවයක් නොවේ කියලානේ. නැත්තම් අහවල යන්න පුළුවන් මේ M අවයවයක් නොවේ ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකයේ. ඔයාලා ළමයි ඉංග්‍රීසි වර්ඩයේ ස්වර පහක් තියෙනව දන්නවද? ඉංග්‍රීසි හෝඩියේ තියෙන ළමයි ස්වර පහ. A E I O U ස්වර පහක් තියෙනවා. ඒක දැනගන්න ඕන. ඕනම පැත්තකින් ලියලා බලා ගන්න. ඉංග්‍රීසි වර්ඩයේ ස්වර පහක් තියෙනවා මේ A E I O U. මෙන්න මේක තමයි ඉංග්‍රීසි වර්ඩයේ ස්වර පහ. හරිනේ ළමයි. N කියන්නේ ස්වරයක් නෙවෙයිනේ. මෙන්න ස්වර පහ. A E I O U. එහෙනම් M කියන්නේ ස්වරයක් නෙවෙයිනේ. එහෙනම් මෙතන කියන්නේ මෙහෙමයි. M යනු M අවයවයක් නොවේ. ඉංග්‍රීසි වර්ඩයේ ස්වර කුලකේ. අන්න එහෙමයි කියවන්නේ මේක. හරි. ඊට පස්සේ බලමු ඊළඟ ළමයි තුන්වෙනි එක. මෙහෙම තියෙන තුන්වෙනි එක මේ 8 ඉවරයි. මෙන්න මේක කියවන හැටි බලමු. 8 අවයවයක් වේ. හරිනේ මෙතනින් කියන්නේ අවයවයක් වේ කියලානේ. 8 අවයවයක් වේ ඉරට්ටේ සංඛ්‍යා කුලකේ. 8 අවයවයක් වේ ඉරට්ටේ සංඛ්‍යා කුලකේ. නැත්තම් මාරු කරලා කියන්නත් පුළුවන් ළමයි. 8 ඉරට්ටේ සංඛ්‍යා කුලකේ අවයවයක් වේ කියලා කිව්වත් හරි. හරි. ඊට පස්සේ බලමු. හතරවෙනි එක තියෙනවා ළමයි මෙහෙම. කැරට් කියලා දීලා
අවයවයක් ලකුණ දාලා මිස් දාලා තියෙනවා ළමයි. මපලා පළතුරු කුලකේ දාලා. හරි. මේ බලන්න ළමයි පොඩ්ඩක්. අත් තියෙන පිළිවෙලටම කියවමු. කැරට් අවයවයක් නොවේ. පළතුරු කුලකේ. හරි නේද ළමයි? කැරට් කියන්නේ පළතුරු කුලකයට අයිති අවයවයක් නොවේනේ. හරි. කැරට් අවයවයක් නොවේ පළතුරු කුලකේ. වැඩේ හරිනේ ළමයි. කැරට් කියන එක පළතුරු කුලකයට අයිති අවයවයක් නොවේනේ. ඒක නිසා තමයි මෙතන දාලා තියෙන්නේ අවයවයක් නොවේ කියලා නේ. කැරට් අවයවයක් නොවේ පළතුරු කුලකේ. ඉතින් මේක ඕන්න මාරු කරලා කියන්න පුළුවන්. කැරට් යනෝ පළතුරු කුලකේ අවයවයක් නොවේ. හරි. එතකොට තමයි පළවෙනි ගානේ අපිට කියන්නේ මෙහිමයි මේ බලන්න. පහත් සඳහන් එක එකක් කියවන ආකාරය ලියා දක්වන්න. මෙන්න මේව ළමයි කියවන ආකාරය ලියන්න කියන්නේ මේ. ඉතින් මේව ලියන්න ඕනේ අංක එක දාලා උත්තරේ ලියුම ඇති. මෙතන කියන්න පුළුවන් මෙහෙම ළමයි. ත්‍රිකෝණය අනුව බහුවස්ත්‍ර කුලකේ අවයවයක් වේ. මේක කියන්න පුළුවන් මෙහෙම. n යනු ඉංග්‍රීසි වෝඩේ ස්වර කුලකේ අවයවයක් නොවේ. අන්න 8 යනු ඉරට්ටේ සංඛ්‍යා කුලකේ අවයවයක් වේ. මෙතන බලන්න. කැරට් යනු පළතුරු කුලකේ අවයවයක් නොවේ. අන්න උත්තර හතර ළමයි ඉක්මනට ලියා ගන්න. මේව නෙවෙයි ලියන්නේ ළමයි වචනෙන් ලියන්න මම දැන් කියපු ටික. ප්‍රෝමිලක්ක එක දාලා ලියන්න ත්‍රිකෝණය යනු බහුවස්ත්‍ර කුලකේ අවයවයක් වේ. හරි ලියා ගන්න. මේ ටික ළමයි හොඳට අහන් ඉන්න. ඊළඟ ටෙක්ස්ට් එකේ ලකුණු 80ට වැඩියෙන් සියලුම දෙනා ගන්න ඕන. ඊළඟ ටෙක්ස්ට් එක තියන්නේ කුලක පාඩමෙන්.
හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි ගාන පොඩ්ඩක් බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියමු මෙහෙම. පහත දැක්වෙන ප්‍රකාශන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන. හරි. පහත දැක්වෙන ප්‍රකාශන අභ්‍යාස පොතේ පිටපත් කරගෙන. ඒ කියන්නේ ළමයි මේ ටික ලියන්නලු. හරි. එක් එක් හිස්තැනට අවයවයක් වේ හෝ අවයවයක් නොවේ හෝ අතුරින් සුදුසු සංකේතය යොදා හිස්තැන් පුරවන්න. මේ දැන් මේවට දාන්න උන ළමයි එක්ක අවයවයක් වේ කියලා නැත්නම් අවයවයක් නොවේ කියලා දාන්නලු. හරි. දැන් මෙන්න මෙතන තමයි තියෙන්නේ 11. මෙතන දීලා තියෙන ළමයි කුලකයේ ප්‍රථමක සංඛ්‍යා. මේ ඔයාලා ළමයි දැනටමත් ප්‍රථමක සංඛ්‍යා අඳුරනවනේ. 11 කියන්නේ ළමයි ප්‍රථමක සංඛ්‍යාවක් නේ. 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නේ ළමයි. ඒ 11 බෙදෙන්නේ 11 එකෙන් බෙදන්න පුළුවන්. 11 11න් බෙදන්න පුළුවන්. සාධක දෙකයි. 11 එකෙන් බෙදන්න පුළුවන් නේ. 11 11න් බෙදන්න පුළුවන්. වෙන ඒවායින් බෙදන්න බෑ නේද ළමයි 11. 11 පුළුවන්ද දෙකෙන් බෙදන්න? බෑ. 11 තුනෙන් බෙදන්නත් බෑ. 11 හතරෙන් බෙදන්නත් බෑ. 11 පහෙන් බෙදන්නත් බෑ. 11 බෙදන්න පුළුවන් ළමයි. එකෙනුයි 11ෙනුයි විතරයි. කියන්නේ සාධක දෙකයි. අන්න එහෙම ළමයි සාධක දෙකක් විතරක්ම තියෙනවා. ඒව ප්‍රථමක සංඛ්‍යානේ මම මේව ගන්නලා තියෙනවා. හරි. එහෙනම් ළමයි 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නේද ළමයි? එහෙනම් දාන්නේනේ අවයවයක් වේ කියලා. බලන්න. 11 අවයවයක් ප්‍රථමක සංඛ්‍යා කුලකේ. එතෙන්දි දාන්න වෙන්නේ ළමයි අවයවයක් වේ කියලා. හරි. ඊට පස්සේ මේ බලන්න ළමයි දෙවෙනි එක. මෙන්න මෙතන තියෙනවා 15. ඊට කුලකයක් දීලා ළමයි 4 ගුණාකාර. පොඩ්ඩක් අපි ළමයි 4 ගුණාකාර පොඩ්ඩක් කියවන්න යමු. 4 ගුණාකාර අපි දන්න ඕනේ. 4 8 ඔන්න 4 ගුණාකාර 4 8 12 4න් 4 කියවන්න. 4 ඊට පස්සේ 8 ඊට පස්සේ 12 ඊට පස්සේ 16 ඊට පස්සේ 20 15 ආවේ නෑ නේද ළමයි? 15 කියන්නේ 4 ගුණාකාරයක්. මේ 4 ගුණාකාර කියන කුලකයට ළමයි 15 අයිති වෙන්නේ නෑනේ. එහෙනම් දාන්න වෙන්නේ ළමයි අවයවයක් නොවේ කියලා. අන්න. එතකොට දාන්න වෙන්නේ ළමයි අවයවයක් නොවේ කියලා. හරි. ඊට පස්සේ මේක බලමු ළමයි. තුන්වෙනි එක. නිල් කියලා දීලා ළමයි. ඒ කුලකයක් දීලා ළමයි දේ දුන්නේ වර්ණ. අපි දන්න ඕනේ ළමයි දේ දුන්නේ වර්ණ 7. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම්. ඔය දේ දුන්නේ පාට 7 නොදන්න ළමයිට මම පොඩි වැකියක් කියන්නම් පාඩම් කරගන්න. දේ දුන්නට තියෙන ওই පාඩ 7ක්. ඒක පාඩම් කරන්න ක්‍රමයක් තියෙනවා ගොඩක් ළමයි මේක දන්නේ නැති. ඒක පාඩම් කරන්න පුළුවන් මෙහෙම. රතු තැඹිලි කඩන කොල්ලා. රන් තැඹිලි කඩන කොල්ලා. නිල් ඉරක් දකි. අන්න. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි. ඒකෙන් ළමයි දේ දුන්නේ පාඩ 7 කියවන්න පුළුවන්. අය කියන රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි. රන් කියන්නේ ළමයි රතු. තැඹිලි කියන්නේ තැඹිලිම තමයි. කඩන කිව්වම කහ. කොල්ලා. කොළ. නිල්. නිල්. ඉන්දිගෝ. නිල් ඉරක් නේ. ඒ කියන්නේ ඉරක් කියන්නේ ඉන්දිගෝ. දකි. දම්. රතු රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකි. ඒකෙන් පාඩ 7 කියන්න පුළුවන් නේ ළමයි මේ. දැන් මේක බලමු. නිල් පාට කියන්නේ ළමයි මේ දේ දුන්නේ පාට කුලකයට අයිති එකක් නේද? දේ දුන්නේ පාට 7ක් තියෙනෝනේ. ඒ දේ දුන්නේ පාට 7ට ළමයි නිල් පාට අයිති වෙනවනේ.
එහෙනම් දාන්න වෙන්නේ අවයවයක් වේ කියලා. නිල් කියන්නේ දේදුන්නේ පාටවල අවයවයක් තමයි. හරි. ඊට පස්සේ ළමයි මෙතන කුලකයක් දීලා පළතුරු. පළතුරු කුලකේ දීලා. ඉතින් මෙතන දාලා අඹ කියලා දීලා. අඹ කියන්නේ ළමයි පළතුරු කුලකයට අයිති එකක් නේද? අඹ කියන්නේ පළතුරක් නේ. එහෙනම් එතනක් දාන්න වෙන්නේ අවයවයක් වේ. අඹ කියන එක අවයවයක් තමයි පළතුරු කියන කුලකේ. හරිනේ. හරි. ඊට පස්සේ පස්වෙනි එක දීලා ළමයි මෙහෙම මේ මාතර කියලා දීලා අපිට දීලා ළමයි බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක. ආවල කවුරුත් දන්නවනේ ළමයි බස්නාහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක 3යි. මේ බස්නාහිර පළාතේ තියෙනවා ළමයි දිස්ත්‍රික්ක 3ක්. කොළඹ කළුතර ගම්පහ. බස්නාහිර පළාතේ ඇති දිස්ත්‍රික්ක 3 කොළඹ කළුතර ගම්පහ. මේ මාතර කියන එක ළමයි මේ බස්නාහිර පළාතේ අයිති එකක් නෙවෙයිනේ ළමයි. මාතර කියන එක බස්නාහිර පළාතේ අයිති නෑනේ. එහෙනම් ගාමි අවයවයක් නොවේ කියලා. අන්න වැඩේ තේරුණානේ. මේක ලියාගන්න ඉක්මනට හොඳ ළමයි වගේ. හරි ටෙස්ට් එක ගැන ළමයි තව පොඩ්ඩකින් කියන්නම්. ටෙස්ට් එක ගැන තව පොඩ්ඩකින් කියන්නම් ප්‍රශ්න අහන්න එපා. විස්තර ඔක්කොම කියන්නම්. හරි ළමයි ලියලා ඉවරයිනේ නේ. මකනෝ.
හරි. මෙන්න මේක තමයි ඔයාලා ගාන කියවනේ. මෙන්න මේ ටික පිටපත් කරගෙන තමයි මේ ටික පිටපත් කළා ඔයාලට කියනවා හරි ඒවට හරි දාන්නලු. හරි. මෙන්න මේක ළමයි හරි ඒවට හරි දාන්නලු. බලමු ඉස්සෙල්ලා මේ පළවෙනි එක හරිද කියලා ළමයි. 1 3 5 7 9 කියලා ළමයි කුලකයක් දීලා. දැන් 7 කියන්නේ මේ කුලකේ අවයවයක්ලු. මේ 7 අවයවයක්ලු මෙන්න මේ කුලකේ. හරි නේද ළමයි? දැන් 7 කියලා එකක් තියෙනෝනේ. එහෙනම් 7 කියන්නේ අවයවයක් තමයි. හොඳට බලන්න. 7 කියන්නේ ළමයි අවයවයක් වෙනව නේද මේ කුලකේ? මේ කුලකේ මේ 7 තියෙන්නේ. එහෙනම් මේ අවයවයක් වෙනවයි කියන එක හරි නේද ළමයි? 7 කියන එක අවයවයක් වෙනවලු හරිනේ වැඩේ. එහෙනම් මේකට දාන්න වෙන්නේ හරි තමයි. හරි. ඊට පස්සේ මේ බලන්න ළමයි. 2 4 6 8 කියලා කුලකයක් දීලා. 5 කියන්නේ ඒකේ අවයවයක් නොවේලු. හරි නේද ළමයි? මේක 5 නෑනේ. 2 4 6 8. ඉතින් අපිට කියනවා 5 කියන්නේ අවයවයක් නෙවෙයිලු. අවයවයක් නෙවෙයි කියන නිසා හරි නේද වැඩේ? 5 කියන්නේ ඉතින් අවයවයක් නෙවෙයිනේ මේකේ. එහෙනම් අවයවයක් නොවේ කියලා දාපු නිසා ළමයි මේක හරි. එහෙනම් මේකටත් දාන හරියක්. ඒකත් හරි. ඊට පස්සේ බලන්න මෙතන තියෙන කුලකය. A E I O U. ඊට පස්සේ කියන මෙතන කියන A කියන එක අවයවයක් නෙවෙයිලු. වැරදිනේ ළමයි මේ A තියෙන්නේ. බලන්න. A කියන එක අවයවයක් නෙවෙයිලු. එහෙම වෙන්න බෑනේ ළමයි මේ කුලකේ. මේ කුලකේ මේ A තියෙනෝනේ. එතකොට A කියන එක අවයවයක් වෙන්න ඕනනේ. ඉතින් එයාලා දාලා තියෙන අවයවයක් නොවේ කියලා. වැරදි නේද ළමයි? හරි. එනේ ඒකට ගහන්න ඕන ළමයි කතිරයක්. ඒක වැරදි. හරි. ඉතින් මේ බලන්න ළමයි. මෙතන ත්‍රිකෝණයේ ඍජු කෝණාශ්‍රය පංචාශ්‍රය ෂඩාශ්‍රය දීලා. ආයි මෙතන කියනවා ළමයි ඍජු කෝණාශ්‍රය අවයවයක් නෙවෙයිලු. වැරදිනේ ළමයි මේ තියෙන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය කියන්නේ අවයවයක් නේ. ඉතින් මේ ඍජු කෝණාශ්‍රය මෙතන දාලා තියෙන ඍජු කෝණාශ්‍රය අවයවයක් නෙවෙයි කියලා දාලා තියෙනවා. වැරදිනේ. ඍජු කෝණාශ්‍රය මේ ටිකේ තියෙනෝනේ. එහෙනම් මෙතෙන්ට දාන්න ඕන ළමයි අවයවයක් වේ කියන එක තමයි හරිනම් දාන්න ඕන. එහෙනම් මේක වැරදි දාපු එක. අතරයක් ගහමු. හරි. ඊට පස්සේ ළමයි මෙතන දෙනවා රෝම ඉලක්කම් 3. මේ ටිකේ ළමයි රෝම ඉලක්කම් 3 නෑනේ. හොඳට බලන්න මේ ටිකේ රෝම ඉලක්කම් 3 නෑනේ. මේ කොයිවකවත් ළමයි රෝම ඉලක්කම් 3ක් නෑ. නමුත් මෙතන දාලා තියෙනවා 3 කියන්නේ අවයවයක්ලු. එහෙම වෙන්න බෑනේ ළමයි. දැන් මේ ටිකේ රෝම ඉලක්කම් 3 නැත්නම් මේ 3 කියන එක අවයවයක් කියලා දාන්න බෑනේ ළමයි. එහෙනම් ඒකත් වැරදි. හරි. ඔයාලා මෙහෙම කරන්න ළමයි. දැන් මෙතන 7 මෙතන තියෙන නිසා අවයවයක් වෙන්න ඕනනේ. එහෙනම් මේ අවයවයක් වේ කියලා දාලා තියෙනවා ඒක හරි. දැන් මේ බලන්න. මේ 5 කියන එක ළමයි මේ ටිකේ නෑනේ. මේ 5 කියන එක මේ ටිකේ නෑ. එහෙනම් 5 කියන එක අවයවයක් නොවේ කියලානේ දාන්න ඕන. එහෙම දාලා තියෙන. එතකොට හරි. හරි. ඉතින් A කියන්නේ මේ A අකුරනේ. A අකුර ළමයි මෙතන තියෙන ඕනේ. A අකුර තියෙන නිසා අවයවයක් වේ කියලානේ දාන්න ඕන. නමුත් දාලා තියෙන අවයවයක් නොවේ කියලා. එහෙනම් වැරදි. මෙන්න මේ ඍජු කෝණාශ්‍රය ළමයි මෙතන තියෙන නිසා අවයවයක් වේ කියන එකනේ හරි. නමුත් එයාලා දාලා තියෙන අවයවයක් නොවේ කියලා. එහෙනම් වැරදි. අන්න. ඒතකොට ළමයි මේක නම් මේ ඔය ප්‍රශ්න ලියන්න ඕනත් නෑ. රෝම ඉලක්කම් දාලා ළමයි හරි වැරදි දාගන්න. විභාගෙදී පිටපත් කරලා දාගන්න ඉතින්. දැනට ඔහොම කරන්න.
අංක දාලා ළමයි හරි වැරදි වැරදි දාගත්තා නම් හරි. හරි. එහෙනම් ළමයි 19 එක අධ්‍යාසය ඉවරයි. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මම කියලා දෙන්නම් 19 දෙක අභ්‍යාසය. බලමු. 19 දෙක අභ්‍යාසය. ඒ කුලක පාඩමේ ළමයි ප්‍රශ්න 20ක් හදන්න බැරි වුණොත් පොඩි පාඩමක් නේ. ප්‍රශ්න 10ක් කරේ ටෙස්ට් එකට දාන්නම්. ටෙස්ට් එක තියෙන්නේ බදාදා සවස 5:30ට. ඔන්ලයින් ටෙස්ට් එක. හරි. බලමු. හරි. ඊට පස්සේ ළමයි මෙහෙමයි. 19 දෙක අභ්‍යාසය පෙන්නන්නකො ළමයි. 19 දෙක. හරි. ඒක කියනවා මෙහෙම. පහත දැක්වෙන එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න. අන්න කියන එක තමයි. පහත දැක්වෙන එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්නලු. හරි. ඒ කියන්නේ ළමයි අවයව සියල්ලම ලියන්නලු සංගල වරහන් තුල. හරි. ඔන්න පළවෙනි ගාන පළවෙනි කොටසේ සිම්පල් A කියන එක බලන්න. ඒක ඉස්සෙල්ලම කියනවා ළමයි ඒ කොටස කියනවා A සමානයි කුලකයේ දීලා නේද ළමයි 10ට අඩු ගණිත සංඛ්‍යා කියලා. මේ මුල්ම සිම්පල් A කොටස බලන්න. A සමානයි 10ට අඩු ගණිත සංඛ්‍යා. 10ට අඩු ගණිත සංඛ්‍යා කිව්වොත් ළමයි කුලකයේ අවයව ලියන්නේ මෙහෙමයි මේ බලන්න. 1 2 3 4 5 6 7 8 9. ඔන්න ඉතින් ළමයි 10ට අඩු ගණිත සංඛ්‍යා ලිව්වා. ගණිත සංඛ්‍යා කියන්නේ ගණන් කරන සංඛ්‍යා. අර පොඩි කාලේ ගණන් කරේ. පොඩි කාලේ වල ගණන් කරන්නේ 1යි 2යි 3යි එහෙම ගණන් කරානේ. අන්නේ සංඛ්‍යා වලට තමයි කියන්නේ ළමයි ගණිත සංඛ්‍යා. ගණන් කරන සංඛ්‍යා. ඉතින් උතන ඒ කුලකේ දීලා තියෙන ළමයි 10ට අඩු ගණිත සංඛ්‍යානේ. 10ට අඩු ගණිත සංඛ්‍යා මෙන්න මේ 1 2 3 4 5 6 7 8 9. ඔන්න 10ට අඩු ගණිත සංඛ්‍යා ටික ලිව්වා. අපිට කියන්නේ අවයව ලියන්න නේ. හරි. ඊට පස්සේ බලමු ළමයි B කොටස. එතන කුලකේ නම දීලා තියෙන කැපිටල් B. දීලා කියනවා මෙහෙම. අනුරාධපුරේ යන වචනේ අකුරු. අන්න. B සමානයි අනුරාධපුරේ යන වචනේ අකුරු. ඉතින් අනුරාධපුරේ කියනකොට එන අකුරු ටික ලිව්වනම් හරිය ළමයි මේ A N U R. ඒ අකුර නැවත ලියන්න බෑ. කුලකවල ළමයි විශේෂත්වයක් තියෙනවා. එකම අවයවයේ දෙපාර ලියන්නේ නැහැ.
අනුරා කියනකොට ආයි ඒ අකුර ආවයි කියලා ඒ අකුර දෙපාර ලියන්නේ නැහැ ළමයි. අන්න. හරි. එසේ D එසේ H ඊට පස්සේ P U අකුර නැවත ලියන්න එපා. R නැවත ලියන්නත් එපා, A ලියන්නත් එපා මෙච්චරයි. අන්න. ළමයි කුලකවල අවයව ලියද්දී කවදාවත් එකම අවයවයේ දෙපාර ලියන්න එපා. එතකොට අනුරාධපුරයේ කියන අනුරාධපුරයේ යන වචනේ අකුරුනේ අපිට කිව්වේ. අනුරාධපුරයේ යන වචනේ අකුරු. මෙන්න මේ අකුරු 7 විතරයි තියෙන්නේ. හරි. කොටයිනේ මොකද ලියන්න එපා ළමයි. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ළමයි කියන x සමානයි සතියේ දවස්. අන්න. C කොටස කියනවා ළමයි මෙහෙම. x සමානයි සතියේ දවස්. ඉතින් ළමයි සතියේ දවස් 7 ලියන්න ඕන. ලියමු. මල්ලමයි කෙටියෙන් ලියන්න මට මේ බෝඩ් එකේ ඉඳ මදි වෙන නිසා ඔයාලා පොතේ කෙටියෙන් ලියන්න එපා. දැන් අහගෙන පොඩ්ඩක්. x කියන කුලකේ ළමයි සතියේ දවස් කුලකේනේ. ඉතින් ඒකේ අවයව ළමයි සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. අන්න සතියේ දවස් කුල කියන්නේ ළමයි ඒකේ අවයව ලිව්වා. වැඩේ පැහැදිලිනේ. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස බලන්න. D කොටස බලන්න. y සමානයි කියලා කුලකයක් හඳුන්වලා තියෙනවා ළමයි. බලන්න මොකද්ද කියලා. 2ත් 8ත් අතර 5 ගුණාකාර. මේ ගාන පොඩක් කියව ගන්න ළමයි හතරවෙනි D කොටස. y කියන්නේ මොකද්ද කියලා කියව ගන්නකො. හරි. එතන කියනව නේද ළමයි 2යි 8යි අතර 5 ගුණාකාර කියලා. හරි. ළමයි මන් දන්නවා 5 ගුණාකාර ගොඩාක්. ඔන්න අහගන්නකො 5 ගුණාකාර. 5 10 15 20 25 ඔන්න 5 ගුණාකාර මං ගොඩාක් කිව්වා. එතකොට 2යි 8යි මැද 2යි 8යි අතර තියෙන්නේ 5 නේද ළමයි? අහගන්නකො. 5 ගුණාකාර කිව්ව ළමයි 5 10 15 20 25 30 35 ගොඩාක් තියෙනෝනේ. ඉතින් ඒ සේරම අහන්නේ නැහැ උතන. අපෙන් අහන්නේ 2යි 8යි අතර තියෙන එක. 2යි 8යි අතර තියෙන ළමයි 5 නේද? 5 විතරයිනේ. එහෙනම් ඒකට ලියන්න වෙන්නේ ළමයි 5 විතරයි. 2යි 8යි අතර තියෙන්නේ 5 විතරයිනේ. 10 15 20 25 ඒව නෑනේ. අන්න ලිව්වා. හරි. ඊට පස්සේ බලමු ළමයි ඊ කොටස. ඊ කොටස කියනවා මෙහෙම. p සමානයි 32 සිට 38 තෙක් ප්‍රථමක සංඛ්‍යා p සමානයි 32 සිට 37 තෙක් sorry 32 ඉඳලා 38 තෙක් ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් අපි බලන්න ඕන ළමයි 32 ඉඳලා 38ට යනකොට තියෙන ප්‍රථමක සංඛ්‍යා බලමු. 32 ළමයි ප්‍රථමක නෙවෙයි. 33 ප්‍රථමකත් නෙවෙයි. 34ත් ප්‍රථමක නෙවෙයි. 35ත් නෑ. 36ත් නෑ. 37 ළමයි ප්‍රථමකයි. 37 විතරමයි තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව. හේතුව ළමයි 37 බෙදෙන්නේ 37 එකෙන් බෙදන්න පුළුවන්. 37 37න් බෙදන්න පුළුවන් එච්චරමයි. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ළමයි සාධක දෙකක් තියෙන ඒවනේ. බලන්නකෝ. දැන් 37 අපි ගත්තොත් 37 එකෙන් බෙදන්න පුළුවන්. 37 37න් බෙදන්න පුළුවන්. වෙන කිසිම ගානකින් 37 බෙදන්න බෑනේ.
එකනේ 37 නේ විතරනේ බෙදන්න පුළුවන්. එහෙනම් ළමයි 37 ප්‍රථමකයි. එහෙනම් ළමයි ප්‍රථමක සංඛ්‍යාවක් අහුවෙන්නේ 37 නේද? අපිට කියන්නේ 32 සිට 38 තෙක් තියෙන ප්‍රථමක සංඛ්‍යා. 32 ඉඳලා 38 තෙක් ප්‍රථමක සංඛ්‍යා හොයලා බැලුවොත් අහුවෙන්නේ ළමයි 37 විතරමයි. ප්‍රථමක සංඛ්‍යාවක් අහුවෙන්නේ. එහෙනම් 37 ලියනවා නේ. අන්න ලිව්වා. මේ ඊ කොටසේ ළමයි උත්තරේ මම මෙතන ලියන්න කොට ඊට වගේ නිසා. ඊ කොටසේ උත්තරේ p සමානයි. හරි. ඊට පස්සේ F කොටසේ ළමයි කුලකයක් දීලා තියෙනවා. Q කියලා. Q කියලා කුලකයක් දීලා ඒක හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. කියවන පොඩ්ඩක්. Q සමානයි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි. අන්න. Q කියන්නේ ළමයි ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි. හරි. ළමයි ප්‍රාථමික කියන්නේ පොඩි පන්තිනේ. ඒ ප්‍රාථමික පාසලක තියෙන ළමයි ශ්‍රේණි 5යිනේ. ඉතින් ඒක ලියමු මේ 1 2 3 4 5. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි. ප්‍රාථමික පාසල් වල ළමයි ශ්‍රේණි තියෙන්නේ 5යිනේ. 1 2 3 4 5. ඒ ටික ලියුවනම් හරි. හරි. ඊට පස්සේ G කොටසේ අහනවා ළමයි. මේ චුට්ටක් මේක නොතේරුණාද දන්නේ නැහැ කවුරුත් බලාගන්න. මුලින් ඉඳලා පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලම කියන ළමයි පළවෙනි කොට A කොටස බලන්න කවුරුත් බලන්න. A සමානයි 10ට අඩු ගණින සංඛ්‍යා. අන්න 10ට අඩු ගණින සංඛ්‍යා. ඒ කියන්නේ ගණන් කරන සංඛ්‍යා. ඉතින් ලියන්නේ නෙමෙයි 1 2 3 4 5 6 7 8 9. පැහැදිලිනේ වැඩි. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස බලන්න. අනුරාධපුර යන වචනේ අකුරු. අනුරාධපුර යන වචනේ අකුරු ළමයි. අනුරාධපුරේ කියන එකේ ළමයි ඒ අකුරක් තියෙනෝනේ. N අකුර U අකුර R අකුර D අකුර H අකුර P අකුරනේ. අන්නේ තියෙන අකුරු ලිව්වම හරි ළමයි කුලකය. හරි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න ළමයි C කොටස. x සමානයි සතියේ දවස්. මේකේ අවයව මේ සතියේ දවස් ටික ලිව්වනම් හරි සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා. අන්න එහෙම ළමයි අවයව ලියන කාටත් පුළුවන් දැන් අමාරු නෑනේ. හරි. D කොටස පොඩ්ඩක් බලමු. D කොටස කියනවා ළමයි 2යි 8යි අතර පහේ ගුණාකාර. පහේ ගුණාකාර නම් ළමයි ඕන පහේ ගුණාකාර නම් ඕන තරම් තියෙනවා. 5 10 15 20 25 30 35 40 45 ඉවර වෙන්නේ නැති තරම් තියෙනවා. නමුත් ඔතන කියන්නේ ළමයි 2යි 8යි අතර තියෙන එක. 2යි 8යි මැද තියෙන ළමයි 5 විතරයි නේද? එහෙනම් 2යි 8යි අතර තියෙන පහේ ගුණාකාරය හොවත් 5 විතරමයි. හරිනේ වැඩේ. හරි. ඊට පස්සේ ළමයි ඊ කොටසේ අහනවා 32 සිට 38 sorry 32 සිට 37 දෙක ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ළමයි සාධක දෙකක් තියෙනවනේ. එතකොට 32 ඉඳලා 38 තෙක් යද්දි ප්‍රථමක සංඛ්‍යා එකමයි අහුවෙන්නේ. 37 විතරමයි. 37 ප්‍රථමක වෙන්නේ ළමයි මේකට තියෙන සාධක දෙකයි. ඒකට 37 එකෙන් බෙදන්න පුළුවන් ඕනම කෙනෙක්ට. 37 37න් බෙදන්න පුළුවන්.
වෙන කිසිම ගානකින් 37 බෙදන්න බෑ. 37 5න් බෙදන්නත් බෑ. 3න් බෙදන්නත් බෑ. 2න් බෙදන්නත් බෑ. වෙන මොකකින්වත් බෙදන්න බෑ. 37 බෙදන්න පුළුවන් එකනේ 37 විතරමයි. එහෙනම් 37 තමයි ළමයි තියෙන ප්‍රථමක සංඛ්‍යාව. හරි. ඊට පස්සේ කියනවා ළමයි මෙහෙම. Q කොටස මේ F කොටස කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් ගැති ශ්‍රේණි. ප්‍රාථමික පාසල් කියන්නේ ළමයි කනිෂ්ඨනේ. දැන් ඒවයි තියෙන ශ්‍රේණි 5යිනේ තියෙන්නේ. ඉතින් ලියන්නේ 1 2 3 4 5. අන්න අපිට කිව්වනේ අවයව සියල්ල ලියන්නේ කියලා. මෙන්න ලිව්වේ ඉතින්. මේ ටික ලියා ගන්න ළමයි. G කොටස තව පොඩ්ඩකින් කියලා දෙන්නම්.
හරි. ලියාගෙන ඉවරයිනේ ළමයි. චුට්ට ඔයාලට මම කියන්න ළමයි 30 සාධක. අවුරුත් බලා ගන්න. මම ඔයාලට දැන් කියලා දෙනවා ළමයි 30 සාධක. ඔන්න අලුත් දෙයක්. ඔයාලා දන්නව ඉතින්. හරි. 30 සාධක කියන්නේ ළමයි 30 බෙදෙන ඒවා. මම මෙතන ලියන්නම්. 30 එකෙන් බෙදෙන ඕනේ. 30 එකෙන් බෙදන්න පුළුවන්. 30 හරියටම දෙකෙන් බෙදන්නත් පුළුවන්. 30 තුනෙන් බෙදන්නත් පුළුවන් නේ. 30 තුනෙන් බෙදන්න පුළුවන්. ඕනනම් බෙදලා බලන්න. හරියටම බෙදන්න පුළුවන් තුනෙන්. 30 ළමයි පහෙන් බෙදන්නත් පුළුවන්. පහෙන් බෙදලා බලන්න පහෙනුත් බෙදෙනවා 30. 30 ළමයි 6නුත් බෙදන්න පුළුවන්. 30 6න් හරියටම බෙදන්න පුළුවන් 6න්. 30 10න් බෙදන්නත් පුළුවන්. 30 15න් බෙදන්නත් පුළුවන්. 30 15න් බෙදන්න පුළුවන්. 15න් බෙදලා බලන්න හරියටම බෙදෙනවා 15න්. 30 හරියටම 15න් බෙදෙනවා. 30 30න් බෙදන්නත් පුළුවන්. අන්න. අර ලිව්වේ ළමයි 30 සාධක මේ. එකෙන් බෙදන්න පුළුවන් නේ කොහොමද 30? 30 දෙකට බෙදන්නත් පුළුවන්. තුනෙන් බෙදන්නත් පුළුවන්. හතරෙන් නම් බෙදෙන්නේ නැහැ ළමයි. ඕනනම් බෙදලා බලන්න. 30 ළමයි හරියටම හතරෙන් බෙදන්න බෑ. පහෙන් බෙදන්න පුළුවන්. පහෙන් බෙදලා බලන්න දීර්ඝ බෙදීම් භාවිතා කරලා. 30 පහෙන් බෙදලා බලන්න ළමයි පහෙන් බෙදෙනවා හරියටම. 6න් බෙදන්නත් පුළුවන්. 10න් බෙදන්න පුළුවන්. අන්න ළමයි. සාධක කියන්නේ මෙන්න මේවට. ඒ කියන්නේ හරියටම බෙදන්න පුළුවන් සංඛ්‍යා වලට අපි කියනවා සාධක. 30 ළමයි 10න් බෙදන්නත් පුළුවන් නේ. 30ට 10 එක 3යි නේ. අන්න. අන්න එහෙම ළමයි හරියටම ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා වලට අපි කියනවා සාධක. එතකොට මේ ලියලා තියෙන ළමයි 30 සාධක. ඔන්න 30 සාධක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මේවා මම ටෙස්ට් එකට මේ වගේ ප්‍රශ්න දානවා. ඒකෙන් දා හොඳට බලා ගන්න. හරි. ඔන්න 30 සාධක තියෙනවා ළමයි 7ක්. 30 සාධක තියෙනවා 7ක්. ඔයාලට විභාගයේදී කිව්වොත් ළමයි 30 සියලුම සාධක ලියන්න කිව්වොත් 30 සියලුම සාධක ලියන්න කිව්වොත් මේ 7ම ඔයාලා ලියන්න ඕන. හරි. ඔන්න 30 සාධක හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේවයි. මෙන්න මේ තුන ළමයි ප්‍රථමක සංඛ්‍යා නේද? දැන් මේවා ළමයි ප්‍රථමක සංඛ්‍යා. මම රවුන්ඩ් කරගුවොත් ප්‍රථමකයි. ප්‍රථමක මං ඉස්සෙල්ලා ප්‍රථමක කියන්නේ මොනවද කියලා දුන්නනේ. මේ බලන්න. ප්‍රථමක කියන්නේ සාධක දෙකයි තියෙන්නේ මේ. පහට තියෙන්නේ සාධක දෙකයි නේ. අහගන්නකෝ. පහ බෙදෙන්නේ එකනොයි පහනොයි විතරයි. සාධක දෙකයි. තුන බෙදෙන්නේ එකනොයි තුනනොයි විතරමයි. සාධක දෙකයි. දෙක බෙදෙන්නේ එකනොයි දෙකනොයි විතරයි. සාධක දෙකයි. දැන් මේ 6 බෙදෙන්නේ ළමයි එකනොයි හයනොයි විතරක් නෙවෙයි. 6 එකනොත් බෙදෙනවා හයනොත් බෙදෙනවා. 6 දෙකෙන් බෙදන්නත් පුළුවන්. 6 දෙකෙන් බෙදන්නත් පුළුවන් නේ. 6 තුනෙන් බෙදන්නත් පුළුවන් නේ. එතකොට මේකේ ළමයි සාධක ගොඩක් තියෙනෝනේ. එහෙනම් මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි මේක සංයුත් සංඛ්‍යාවක්. 6 කියන්නේ සංයුතයි. සාධක ගොඩක් තියෙනෝනේ. හරි. දැන් බෝඩේ බලන්න. ඔන්න. ඉස්සෙල්ලම මම ලිව්ව ළමයි 30 සාධක. 30 සාධක කියන්නේ 30 බෙදෙන ඒවා. එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදන්න පුළුවන් පහෙන් හයෙන් 10න් 15න් 30න් බෙදන්න පුළුවන්. හරි. 30 සාධක තියෙනවනේ 7ක්. ඒ සාධක 7න් ළමයි ප්‍රථමක වෙන සාධක තියෙන්නේ මේ තුන නේද? දැන් මේක ප්‍රථමකයි නේ. පහ කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නේ. පහ එකෙනුයි පහෙනුයි විතරක් බෙදෙන නිසා පහ ප්‍රථමකයි. තුන එකෙනුයි තුනෙනුයි විතරක්ම බෙදෙන නිසා තුනත් ප්‍රථමකයි. දෙක එකෙනුයි දෙකෙනුයි විතරමනේ බෙදෙන්නේ ඒක නිසා දෙකක් ප්‍රථමකයි.
නමුත් 10 ගත්තොත් ළමයි එකෙනුයි 10නුයි විතරක් නෙවෙයි. 10 දෙකෙන් බෙදන්න පුළුවන්. 10 පහෙන් බෙදන්න පුළුවන්. ගොඩක් ඒවායින් බෙදන්න පුළුවන් නිසා මේව ප්‍රථමක සංඛ්‍යා නෙවෙයි. හරි. එහෙනම් 30 සාධක ලිව්වට පස්සේ ළමයි ප්‍රථමක වෙන සාධක තියෙන්නේ මේ තුන නේද? එහෙනම් ඔයාලගෙන් අහුවලා ළමයි 30 සියලුම සාධක ලියන්න කිව්වොත් මේ 7ම ලියන්න ඕන. 30 ප්‍රථමක සාධක ලියන්න කිව්වොත් මේ තුන විතරයි ලියන්නේ. 30 සියලුම සාධක ලියන්න කිව්වොත් මේ 7ම ලියන්න. 8ක් තියෙනවා sorry. 30 සියලුම සාධක ලියන්න කිව්වොත් මේ 8ම ලියන්න. නමුත් 30 ප්‍රථමක සාධක ඇහුවොත් ළමයි ඒකෙන් ප්‍රථමක වෙන ඒවා ටික විතරක් තෝරලා ලියන්නේ. මේ ප්‍රථමක වෙන්නේ මේ තුන විතරයි. දැන් බලන්න ළමයි ඊළඟ කොටස පොඩ්ඩක් කියවලා G කොටස. m සමානයි කුලකයක් දීලා අපිට කියනවා ළමයි 30 ප්‍රථමක සාධක. අන්න 30 ප්‍රථමක සාධක කියන්නේ. එහෙනම් 2යි 3යි 5යි විතරයි ලියන්න ඕනේ. 30 ප්‍රථමක සාධක වෙන්නේ ළමයි 2යි 3යි 5යි. හරි. අන්න 30 ප්‍රථමක සාධක ලියුව 2යි 3යි 5යි. මේකත් ලියා ගන්න කවුරුත්. ඉහේ තියෙන සාධක 8ක් ඒවයින් ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ 3යි. ඒ තුන ලියුවම හරි 2යි 3යි 5යි ලියුවම හරි. 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 ඊට පස්සේ දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටසේ අහනවා ළමයි මෙන්න මෙහෙම එකක්. මේක ඔයාලා අලුතෙන් කරගන්නේ කවුරුත් බලා ගන්න. එන්නේ අන්න මේ ළමයි මෙන්න මෙහෙම එන් දාලා තිබුණොත් එන් දාලා තිබුණොත් ළමයි අපි ලියන්නේ කුලකය නෙවෙයි. මේ හොඳට මතක තියාගන්න දැන් ගහරු අද ටෙස්ට් එක පදාද ටෙස්ට් එක ඒකට මේව දානෝ බලන්න. මේ එන් දාලා තියෙනකොට ළමයි ලියන්න ඕන අනිවාර්යයෙන්ම ලියන්න ඕන අවයව ගණන. ඒ කියන්නේ ළමයි ඒ කුලකයේ අවයව ගණන. එහෙනම් මතක තියාගන්න ළමයි එන් දාලා තියෙන වෙලාවට ඔයාලා ලියන්න ඕන කුලකයේ තියෙන අවයව ගණන විතරයි. දැන් බලන්න. ඒ කියන්නේ ළමයි ඒ කුලකයේ අවයව ගණන. ගණන් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේකේ තියෙනවා ළමයි අවයව 9ක්. එහෙනම් ඉන්නේ සමානයි උත්තරේ ළමයි 9යි. මෙන්න මෙහෙම ලියන්න ඕන. කවුරුත් හැබැයි මෙතෙන්දී සංගල වරහන් දාන්න එපා. ඇයි මෙතන දාන්නේ කුලකයක් නෙවෙයිනේ ළමයි. දැන් මෙතෙන්දී අපි දාන්නේ කුලකයක් නෙවෙයි. කුලකයේ තියෙන අවයව ගණනනේ. දැන් මෙතන දාන්නේ කුලකයේ තියෙන අවයව ගණනනේ. අවයව ගණන ලියද්දි සංගල වරහන් දාන්න එපා. හරි. දැන් මම ලියන NB. NB කියන්නේ ළමයි NT නම් ලියන්නේ අවයව ගණනනේ. එතකොට ලියන්න ඕන B කුලකයේ අවයව ගණන. ගණන් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අන්න B කුලකයේ අවයව ගණන 7යි. එහෙනම් උත්තරේ 7යි කියලා දානවා. සංගල වරහන් දාන්නේ නැහැ. හරි. ඊට පස්සේ මෙන්න මේක ලියමු. nx ලියමු. nx කියන්නේ ළමයි මේ x කුලකයේ තියෙන අවයව ගණන. මෙන්න මේ x කුලකයේ. ගණන් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි.
එහෙනම් ඒකේ අවයව ගණන ළමයි 7යි. අන්න 7යි කියලා ලිව්වා. එහෙනම් ඔයාලා මතක තියාගන්න ළමයි n මුලට දාලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ලියන්න ඕන කුලකය නෙවෙයි. ඒ කුලකයට අයිති අවයව ගණන තමයි ලියන්න ඕන. හරි. දැන් index හරිනේ. ඉස්මන් ny ලියරනේ. ny. ny කියන්නේ ළමයි මෙන්න මේ y කුලකයේ තියෙන අවයව ගණන. එකයි නේද තියෙන්නේ. මේ y කුලකයේ තියෙන අවයව එකයිනේ. අහ විතරයිනේ. එහෙනම් ny කියන එකේ උත්තරේ ළමයි එකයි. අවයව එකයි තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු np. np කියන්නේ ළමයි p කුලකයේ තියෙන අවයව ගණන. මේ බලන්න. p කුලකයට අයිති ළමයි 37 විතරයිනේ. ඒ කියන්නේ අවයව එකයි මේ තියෙන්නේ. එහෙනම් එකයි කියලා දාන්න. අන්න. හරි. එතකොට n දාලා තියෙන වෙලාවට අවයව ගාන ගණන් කරලා ලියන්නේ ඉතින්. ඉතින් nq බලමු. nq. nq කියන්නේ ළමයි q කුලකයේ අවයව ගණන නේ. මෙන්න මේකේ තියෙන අවයව ගාන බලන්න මේ q කුලකේනේ. 1යි 2යි 3යි 4යි 5යි නේ. එහෙනම් nq සමානයි 5යි. හරි. ඊට පස්සේ මෙහෙම බැලුවොත් මේ nm මෙතෙන්දී හොයන්න ළමයි m කුලකේ m කියන කුලකයේ අවයව ගන්න. මෙන්න m කුලකය. අවයව තියෙන 1යි 2යි 3යි. එහෙනම් අවයව ගන්න ළමයි ලියන 3යි කියලා. අන්න. එහෙනම් ළමයි ඔයාලට තේරුණානේ. n දාලා තියෙන වෙලාවට ඔයාලා ලියන්න ඕන කුලකයේ තියෙන අවයව ගණන. අවයව ගාන ගණන් කරලා ලියන්න එච්චරයි. ওই අවයව ගානට ළමයි නමකුත් තියෙනවා අනේකත්වය කියලා. අනේකත්වය කියලාත් කියනවා. දැන් ඔයාලගෙන් අහුවොත් මෙහෙම ප්‍රශ්නයක් අහනවා මෙහෙම. දැන් මම ටෙක්ස්ට් එක දානවා ඒකින්ද අහන් ඉන්න. හරි. ඔයාලගෙන් අහනවා ඒ කුලකයේ අනේකත්වය කීයද? අම්මට සිරි. අනේකත්වය කීයද? අනේකත්වය කිව්වට ළමයි බය වෙන්න එපා. අනේකත්වය කියන්නේ අවයව ගණන. නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එන ඒ කුලකයේ අනේකත්වය කීයද ඇහුවොත් උත්තරය ළමයි 9 දාන්න. දැන් තව එකක් අහනවා. m කුලකයේ අනේකත්වය කීයද? m කුලකයේ මේ 1යි 2යි 3යි. m කුලකයේ අනේකත්වය ඇහුවනම් ළමයි උත්තරේ 3යි. හරි. එහෙනම් මේ n දාලා ලියන්නේ ළමයි අනේකත්වය. ඒ කියන්නේ අවයව ගණන තමයි ලියන්නේ. හරි. දෙවෙනි කොටසේ අහනවා ළමයි මෙහෙම. රෝම ඉලක්කම් දෙක බලන්න. NA NB NX NY NP NQ NM අගේ ලියන්න මේ ලිව්වේ ළමයි. අන්න දෙවෙනි කොටස ආදර ඉවරයි ලියා ගන්න කවුරුත්. හරි. ඒතර ඔයාලා දන්න ඕනේ ළමයි මේක තමයි ලංකාවේ හොඳම ක්ලාස් එක ගණිත ක්ලාස් එක. ඒක මතක තියාගන්න. ලංකාවේ හොඳම ගණිත පන්තිය මේක. අය ඕනම ළමයෙක්ට තේරෙනවා. ඉතින් පාඩමෙන් පාඩමට ටෙස්ට් එක අපි දිනනවා. පාඩම ඉගෙන ගත්තද කියලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ. හරි. ඉස්සරහට ළමයි අපි ලබන දෙසැම්බර් වල ඉඳලා ඔයාලට පේපර් ළමයි අපි තැපැල් කරනවා. දෙසැම්බර් වල ඉඳලා අලුත් පන්ති පටන් ගත්තම ඔයාලට ලස්සන ටියුට් ඒව ළමයි ඔයාලට තැපැල් කරනවා අපි. දැනට මෙහෙම යමු මේ ටිකේ. ඔයාලගේ ළමයි හොඳ ළමයි වගේ ඉගෙන ගන්න තමයි ඕන. ප්‍රතිඵලම තමයි ඕන. දැන් ටෙස්ට් එකේ ළමයි ලකුණු 100 100 ගන්න ළමයිට මාර ආසයි මම. කවුරුත් එහෙම වෙන්නේ නැහැ. බලපන් මේ දැන් මේ සැරේ ටෙස්ට් එකේ ළමයි කුලක පාඩමෙන් විතරමයි. ඒක නිසා හොඳම ලකුණු ගන්න ඕන. ඔන්න. දැන් මතකනේ ඉන් දාලා තියෙන ලියන්නේ ළමයි අවයව ගණන. වෙන මොකුත් ලියන්න එපා. ඉන් දාලා තියෙන අනේකත්වය අහන්නේ. ඒ කියන්නේ අවයව ගණන.
ලියලා ඉවරයිද ළමයි? එහෙනම් මේ ටික මකනවා. ඉන් දාලා තියෙන ළමයි අවයව ගණන් ලියන්න. ප්‍රථමක සංඛ්‍යා කියන එක මතකයිනේ නේ. සංඛ්‍යා දෙකකින් විතරක් බෙදෙනවා නම් ප්‍රථමක සංඛ්‍යාවක්. සංඛ්‍යා දෙකකින් විතර නම් බෙදෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. සාධක දෙක නම් ප්‍රථමකයි. හරි. ඊට පස්සේ ළමයි අපි බලමු දෙවෙනි ගාන. NA සමානයි 4 වූ. කියවන කවුරුත්? NA සමානයි 4 වූ A මගින් දැක්වෙන කුලකයක්. අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. ළමයි දැන් කලින් කරේ අපි ළමයි කුලකයේ දිහා බලාගෙන කලින් අපි කරේ කුලකයේ දිහා බලලා අවයව ගාන ලිව්වනේ. දැන් වැඩේ කියන්නේ ළමයි දෙවෙනි ගානේ අපිට කියන්නේ මෙහෙමයි මේ NA සමානයි 4ලු. අන්න NA සමානයි 4 කියලා අපිට අවයව ගාන දීලා දැන් අපිට කියන කුලකයක් ලියන්නකෝ. ඔයි. ගාන තේරුණානේ කාටද නේ? NA සමානයි 4 වූ A මගින් දැක්වෙන කුලකයක්. අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. හරි. අපිට ළමයි දැන් මේ බලන්නකෝ. NA කියන්නේ ළමයි A කුලකයේ තියෙන අවයව ගාන 4යි. අන්න. දැන් අපිට අර කලින් ඒවා ළමයි අනිත් පැත්ත දීලා තියෙන්නේ. කලින් කරේ අපි කුලකයේ දිහා බලාගෙන අවයව ගාන ලිව්වනේ. දැන් වෙලා තියෙන්නේ ළමයි අවයව ගාන අපිට 4 කියලා දීලා අපි දැන් ලියන්න ඕන කුලකයක්. මන් ලියනවා මේක මේ බලන්න. මේකට හරියන කුලකයක්. A සමානයි. ඔන්න බලන්න. 10ට අඩු. 10ට අඩු. ඉරට්ට සංඛ්‍යා. දැන් අවයව ගාන 4ට හරියන කුලකයක් ලිව්ව ළමයි මේ 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. අපි දන්නවා ළමයි ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන ඒවානේ. බලන්න ඉරට්ට සංඛ්‍යා දෙකෙන් බෙදෙන ඒවා. 2 4 6 8 10 12 14 16 අන්නේව ඒ ඉරට්ට සංඛ්‍යානේ. ඉතින් මම ලියුව ළමයි 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. කියන්නේ 10ට අඩු ඒවා. 2 4 6 8 අන්න අවයව 4යිනේ ළමයි. බලන්න. අපිට අවයව ගාන 4 කියලා දුන්නා. මම ඒකට හරියන කුලකයක් ලියුවා ළමයි නේ. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා කියලා ලියුවා. එතකොට ඒකේ අවයව 4යිනේ. හරි. ඉතින් මෙන්න මෙහෙම ලියුවා නම් හරි ළමයි. ඔයාලට ළමයි අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න කිව්වොත් මෙහෙම වචනෙන් ලියන්න ඕන. විස්තරයක් ලියන්න ඕන.
අවයව නිස්සේව හඳුනා මේ කුලක ලියන්න ක්‍රම තුනක් වල දාන්න ඕනේ. අහගන්නකෝ. දැන් මේක මොනනම් ළමයි මෙහෙම ලියන්නත් පුළුවන් මේ. පොඩි බලන්න. මේ 10ට අඩු රැට්ටේ සංඛ්‍යා කියන කුලකේ ළමයි ඕනනම් මෙහෙම ලියන්න පුළුවන් 2 4 6 8 මෙහෙම ලියන්නත් පුළුවන්. ඕනනම් මෙහෙම ළමයි රවුමක් යනලා මේ මතක ඇතිනේ 2 4 6 8 අතවසරේදී මේ ඉගෙන ගත්තනේ. ඕනනම් 2 4 6 8 මෙහෙම ලිව්වත් කමන්නේ නැහැ. මෙහෙම රවුමක් ඇතුළේ ලිව්වත් කමන්නේ නැහැ. මෙහෙම වචනෙන් විස්තර කරලා ලිව්වත් කමන්නේ නැහැ. 10ට අඩු රැට්ටේ සංඛ්‍යා. මෙන්න මෙහෙම ලියන එකට අපි කියනව නේද ළමයි වෙන් රූප සටහනක් විදියට කියලා. දැන් මේක ළමයි වෙන් රූප සටහනක්. මේක අවයව ලයිස්තුගත කරලා. මෙතන තියෙන නිශ්චයව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔතන අපිට කියන්නේ නෑනේ ළමයි අවයව ලයිස්තුගත කරන්නවත්. මේ වගේ ලයිස්තුගත කරන්නවත්. අවයව වෙන් රූප සටහනක දක්වන්නවත් අපිට කියන්නේ නෑනේ. ඔතන ගානේ කියන්නේ අපිට නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්නනේ. එහෙනම් මෙන්න මේ ක්‍රමයට තමයි ලියන්න ඕනේ. මේ ක්‍රම දෙකෙන්ම ලියන්න එපා. හරි. මෙන්න උත්තරේ ළමයි ලියාගන්න. මෙන්න උත්තරේ මේක ලියාගත්තම හරියි. හරි. කලින් ටෙස්ට් වල ලකුණු කිව්වනේ මන්නේ. අර මුල්ම ටෙස්ට් එකේ ලකුණු කිව්වේ නැද්ද දන්නේ නැහැ. හරි. හරි බලමු. තුන්වෙනි ගාන පොඩ්ඩක් බලන්න ළමයි. තුන්වෙනි ගාන. NP සමානයි 1 වූ. අන්න. NP සමානයි 1ලු. P මගින් දැක්වෙන කුලකයක් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්නලු. මේ ළමයි දැනුත් අර කලින් එකේ අනිත් පැත්තනේ. මේ බලන්න. NP සමානයි 1ලු. ඒ කියන්නේ P කුලකයේ තියෙන අවයව ගාන 1ලු. N දාලා ලියන්නේ අවයව ගණනනේ. N දාලා අපි ලියන්නේ අවයව ගණන. එහෙනම් ළමයි P කුලකයේ අවයව ගාන 1යි කියලානේ මෙතන තියෙන්නේ. දැන් ඒකට හරියන්න අපි කුලකයක් ලියන්න ඕන. බලන්න මම ලියන එක. ඔන්න P සමානයි. මෙහෙම ලියනවා මම. 1ත් 3ත් 4 පූර්ණ සංඛ්‍යා. අන්න බලන්න. 1ත් 3ත් 4 පූර්ණ සංඛ්‍යා. ළමයි 1යි 3යි අතර තියෙන 2 විතරයිනි. 1යි 3යි අතර පූර්ණ සංඛ්‍යා කිව්වොත් 2 විතරයිනේ අහුවෙන්නේ. අවයව එකමනේ අහුවෙන්නේ. 2 කියන්නේ එක අවයවයක්නේ. එතකොට 2ත් 3ත් අතර පූර්ණ සංඛ්‍යා කිව්ව ළමයි අවයව එකමයි තියෙන්නේ. දෙකේ ඉලක්කම විතරයිනේ. එහෙමදී අවයව මෙතන තියෙනවා අවයව ගන්න 1 කියලා. ඒකට ගැලපෙන කුලකයක් තමයි මේක. ලිව්වෙත් අර විදියට මේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් විදියට තමයි ලිව්වේ. තේරුණානේ 2යි 3යි අතර පූර්ණ සංඛ්‍යා තියෙන ළමයි 1යිනේ. sorry. 1යි 3යි අතර. 1යි 3යි අතර පූර්ණ සංඛ්‍යා තියෙන 1යිනේ. දෙකේ ඉලක්කම විතරයිනේ. අන්න ඒක ලිව්ව ළමයි. ඒක ලියා ගන්න.
එතකොට මේ පාඩමෙන් ළමයි මේ ප්‍රශ්න 20ක් හෝ 10ක් වෙන්නත් පුළුවන්. බලමු. ගොඩක් දිග පාඩමක් නෙවෙයි. ඒක නිසා ප්‍රශ්න 10න් පුළුවන් වුණොත් කෙටි ප්‍රශ්න 10න් පේපර් එක හදනවා. හරි. එහෙනම් මේ ටික මැකුව ළමයි. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මම කියලා දෙනවා අලුත් කුලක වර්ගයක්. හරි. මේ තමයි සමහර කුලක තියෙනවා. ඒ කුලක වලට ළමයි අවයව නැහැ. මේ අහගන්නකෝ. සමහර කුලක තියෙනවා ළමයි ඒ කුලක වලට අවයව එකක්වත් නැහැ. උදාහරණයක් මම කියන්නේ ළමයි. අහගන්න. ඔන්න මම කුලකයක් කියනවා. ඒකට අවයව තියෙදි කියලා පොඩ්ඩක් හිතන්න. හරි. මීටර් 5ට වඩා උස මිනිසුන්. මීටර් 5ට වඩා උස මිනිසුන්. මීටරය ළමයි මේ සයිස් නේ. මට දැන් බෝඩ් එකේ පෙන්වන්නත් බෑ. මීටරයක් මෙන්න මේ සයිස්. හරි. දැන් මම ඔයාලට කුලකයක් කිව්වා ළමයි මීටර් 5ට වඩා උස මිනිස්සු. දැන් මගේ උස ළමයි මීටර් 1.5ක් විතර වගේ තමයි මගේ උසත් තියෙන්නේ. මීටර් 5ක් කිව්වා ළමයි ගොඩාක් උසයි. පොල් ගහක් විතර උසයි. මීටර් 5ක් කියන්නේ පොල් ගහක් විතර උසයි. දැන් මම කියන කුලකය අහගෙන. දැන් මම ඔයාලට කුලකයක් කියනවා ළමයි මෙහෙම. මීටර් 5ට වඩා උස මිනිසුන්. මීටර් 5ට වඩා උස අඩි 5 නෙමෙයි මං කියන්නේ මීටර් 5 අඩි 5ට වඩා උස මිනිස්සු නම් ඉන්නෝ. හරි. මීටර් 5ට වඩා උස මිනිස්සු ළමයි මේ ලෝකේ නෑනේ. එහෙනම් අන්නේ මම කියපු කුලකයට ළමයි අවයව එකක්වත් නැහැ. ඒ කුලකයට ළමයි අවයව එකක්වත් නැහැ. ඒ කුලකේ ලියන්න ගියොත් ළමයි මෙහෙම. ලියන්න ගියොත් ඇතුලේ අවයව එකක්වත් නැහැ. ඇයි මීටර් 5ට වඩා උස මිනිස්සු ළමයි මේ ලෝකේ නෑනේ. එහෙම ඉතින් ළමයි මේ කුලකේට අවයව ඒ කියපු කුලකේට අවයව නැහැ. එන ඒක ලියන්නේ මෙහෙම තමයි සංගල වරන්න විතරයි මුකුත් නැහැ ඇතුලේ. අන්න. එහෙම කුලකත් ළමයි මේ ලෝකේ තියෙනවා. අවයව එකක්වත් නැති කුලකත් මේ ලෝකේ තියෙනවා. ඒ කුලක ළමයි ඒ කුලක හඳුන්වන විශේෂ නමක් තියෙනවා. අபிශූන්‍ය කුලක. අන්න. අවයව එකක්වත් නැති කුලක. ඒවට අපි හඳුන්වන නම ළමයි අபிශූන්‍ය කුලක. හරි. තරුවල් දාලා ලියාගමු ළමයි. තරුවල් දාලා මෙන්න මේක ලියා ගන්නකෝ. දැන් තරුවල් දාලා ලියන්න. කුලකයක ඇති දැන් කුලකයක ඇති අවයව ගණන කුලකයක ඇති අවයව ගණන කුලකයක ඇති අවයව ගණන අනේකත්වයේ ලෙස හැඳින්වේ. අනේකත්වයේ ලෙස හැඳින්වේ.
ඊළඟ තරුව ඊළඟ තරුව ඊළඟ තරුව අවයව කිසිවක් නොමැති කුලක. දැන් අවයව කිසිවක් නොමැති කුලක අවයව කිසිවක් නොමැති කුලක අபிශූන්‍ය කුලක ලෙස හැඳින්වේ. අபிශූන්‍යයි ශූන්‍යයි ශූන්‍ය වෙලා මුකුත් නැහැ. හරි. ශූන්‍ය කියන්නේ ළමයි මුකුත් නැහැ. ශූන්‍ය වෙලා. හරි. අවයව කිසිවක් නොමැති කුලක අபிශූන්‍ය කුලක ලෙස හැඳින්වේ. ලියාගත්තනේ කවුරුත්? හරි. බලමු. ළමයි 19 තුන අභ්‍යාසය පිළිලන්න. හරි. එතකොට අවයව එකක්වත් නැත්තම් ළමයි ඒක අභිශූන්‍ය කුලකයක් මතකයිනේ. හරි. 19 තුන අභ්‍යාසය ළමයි මෙහෙම කියනවා මේ. බලන්න. පහත සඳහන් එක් කුලකය බලන්න. පහත සඳහන් එක් කුලකය අභිශූන්‍ය කුලකයේ වන බව හෝ නොවන බව හෝ ලියා දක්වන්න. අන්න. ළමයි දීලා තියෙන කොටස් 6ක්. ඒව ළමයි අභිශූන්‍යද නොවේද කියලා අහනවා. කුලක 6ක් දීලා තියෙනවා. ඒක අභිශූන්‍යද නොවේද කියලා අහනවා. අපි දන්න ඕනේ ළමයි අවයව එකක්වත් නැත්නම් අභිශූන්‍යයි කියලානේ අපි දන්නේ. බලමු. පළවෙනි එක බලමු පොඩ්ඩක්. p සමානයි 5ට අඩු 5 ධන ගුණාකාර. මේ තමයි 5 ගුණාකාර මම කිව්වොත්. අහගන්න 5 ගුණාකාර මම කියන්නේ. 5 ගුණාකාර ළමයි 5 10 15 20 25 30 35 එහෙමනේ 5 ගුණාකාර. අය අහගින් 5 10 15 20 25 ඒවනේ 5 ගුණාකාර. දැන් මෙතන කියනවා ළමයි 5ට අඩු 5 ධන ගුණාකාර. 5ට අඩු ඒව නෑ නේද ළමයි 5 ගුණාකාර. 5ට අඩු 5 ගුණාකාර එකක්වත් නැහැනේ. 5ට වැඩි ඒව නම් තියෙනව මේ. අහගන්නකො 5 මේවා. ළමයි 5 ගුණාකාර කිව්වොත් මේවනේ ඉන්නේ 5 10 15 20 ඕන තරම් ලියන්න පුළුවන්. 5 ගුණාකාර කිව්ව ළමයි ඕන තරම් ලියන්න පුළුවන්. නමුත් උත්තර කියන්නේ ළමයි 5ට අඩු. 5ට අඩු 5 ගුණාකාර. 5ට අඩු 5 ගුණාකාර නෑනේ ළමයි. මේ සේරම තියෙන 5 ගුණාකාර සේරම එකක්වත් 5ට අඩු ඒවා නෑනේ. එහෙනම් උත්තර කියන්නේ 5ට අඩු 5 ධන ගුණාකාරනේ. 5ට අඩු 5 ගුණාකාර නෑ ළමයි. එහෙනම් ඔයි කියන කුලකයට ගැලපෙන එක අවයවයක්වත් නෑ. එහෙනම් ඕක ළමයි අභිශූන්‍ය කුලකයක්. ලියන්න. අංක එක දාලා ලියන්න අභිශූන්‍ය කුලකය කිවි. ලියන්න. අංක එක දාලා ලියන්න ළමයි අභිශූන්‍ය කුලකයකි. හරි. පළවෙනි එකට අවයව නැති නිසා ළමයි අභිශූන්‍ය කුලකය කියලා ලියන්න. දැන් අපි බලමු ළමයි දෙවෙනි එක. q සමානයි බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා. ළමයි බිඳුවේ සිට 10 තෙක් පූර්ණ සංඛ්‍යා කිව්වොත් ගොඩාක් තියෙනවා. බිඳුවේ ඉඳලා 10ට යනකොට පූර්ණ සංඛ්‍යා තියෙනෝනේ ළමයි 1 2 3 4 5 6 7 8 9 10. එහෙම ගොඩාක් තියෙනවා ඒකට අවයව. එහෙනම් ඒක නම් ළමයි අභිශූන්‍ය වෙන්නේ නැහැ. ඒකට තියෙනවා අවයව ගොඩාක්. බිඳුවේ ඉඳලා 10ට යනකොට ළමයි පූර්ණ සංඛ්‍යා ඕන තරම් අහු වෙනෝනේ. එහෙනම් ඒකට ගැලපෙන අවයව තියෙනවා.
ඒක ලියන්න අභිශූන්‍ය නොවේ කියලා. ඒක ලියන්න ළමයි අභිශූන්‍ය නොවේ. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස බලමු පොඩ්ඩක්. තුන්වෙනි එකේ ළමයි කියනවා මෙහෙම. බලන්නකෝ. තුන්වෙනි එකේ අපිට කියන ළමයි මෙහෙම. R සමානයි. කියවන්න හොඳට. 1ත් 3ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1යි 3යි අතර. මේ බලන්නකෝ. මේ 1යි 3යි අතර තියෙන ළමයි දෙකනේ. ඔන්න. 1යි 3යි අතර තියෙන මෙන්න මේ දෙක විතරයි. පොඩි බලන්නකෝ. 1යි 3යි අතර තියෙන ළමයි දෙකනේ. දෙක කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. ඔත්තේ සංඛ්‍යා නෑ නේද ළමයි මේ දෙක අතරේ. මේ 1යි 3යි අතර මැද ඔත්තේ සංඛ්‍යාවක් නැහැ නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ තියෙන්නේ. අහගන්නකෝ ඒක තේරුම් නැත්නම් මේ. ඔතන කියනවා මෙන්න මේ 1යි 3යි අතර මෙන්න මේ 1යි මේ 3යි අතර. ඔත්තේ සංඛ්‍යාවල ඉතින් ළමයි 1යි 3යි අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් මේ දෙක. එහෙනම් ළමයි 1යි 3යි අතර 1 සහ 3 අතර ඔත්තේ සංඛ්‍යා එකක්වත් නැහැනේ. තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. එහෙනම් 1යි 3යි අතර ඔත්තේ සංඛ්‍යා නැති නිසා ඒක ළමයි අභිශූන්‍ය කුලකයක් වේ. අන්න. ඒක ලියන අභිශූන්‍ය කුලකයක් වේ. ඒ ඔය කියන එකට අවයව නැහැ. අභිශූන්‍ය කුලකයක් වේ. එකයි තුනයි අතර උත්තේ සංඛ්‍යා නැහැ ළමයි. තියෙනම් මට කියන්න. එකයි තුනයි අතර මැද උත්තේ සංඛ්‍යා නැහැ. එන එක අභිශූන්‍ය කුලකයක් තමයි. අවයව නැහැනේ. හරි. ඊට පස්සේ ළමයි බලමු. ඊට පස්සේ හතරවෙනි එකේ කියනවා මෙහෙම. S සමානයි 41242 යන සංඛ්‍යාවේ ඉලක්කම්. ඉතින් ළමයි 41242 කිව්වොත් ඒක ඉලක්කම් කිව්වොත් ළමයි 1 තියෙනවා 4 තියෙනවා sorry 1 තියෙනවා 2 තියෙනවා 4 තියෙනවා ඒක ඉලක්කම් ළමයි 3 වර්ගයක් තියෙනෝනේ 41242 සංඛ්‍යාවේ ඉලක්කම් කිව්වොත් ළමයි 1යි 2යි 4යි තියෙනෝනේ ඒ කුලකයට ගැලපෙන අවයව 3ක් තියෙනෝනේ ළමයි එහෙනම් ඒක අභිශූන්‍ය නොවේ අවයව තියෙනවා කියන්නේ ඒක අභිශූන්‍ය නොවේ හරි ඊට පස්සේ ළමයි ඊළඟට කියනවා අපිට පස්වෙනි එක දේ දුන්නේ වර්ණ ළමයි දේ දුන්නේ වර්ණ කිව්වොත් අවයව තියෙනවා 7ක්ම තියෙනවා එනේ ඒක අභිශූන්‍ය නොවේ අවයව තියෙනෝනේ අවයව තියෙන ළමයි අභිශූන්‍ය නොවේ දාන්න අභිශූන්‍ය නොවේ කියලා දාන ළමයි ඒකත් අවයව නැතිම නම්ම තමයි අභිශූන්‍ය කියලා දාන්නේ දේ දුන්නේ පාඩ කිව්වොත් අවයව තියෙනෝනේ හරි එහෙනම් මතකයිනේ ළමයි
අවයව එකක්වත් නැත්නම් ඒව තමයි අභිශූන්‍ය කුලකයක්. දැන් මීටර 10ක් උස මිනිස්සු කිව්වොත් මේ ලෝකේ එහෙම මිනිස්සු නැති නිසා ඒක අභිශූන්‍ය කුලකයක්. මහසෝන ඉන්නව ඒක ගණන් ගන්න එපා. සාමාන්‍ය මහසෝන උසයිනේ ළමයි. ඒක අර කතාව කියන එක. මහසෝනයි කියලා කෙනෙක් ඉන්නවා ඒක මහසෝන කියන්නේ උසයි. ඉස්සර කතාව කියන එක. අර හොල්මන ගැන නෙවෙයි මම මේ කියන්නේ. හරි. සාමාන්‍ය මිනිස්සු නෑ ළමයි මීටර් 10ට වඩා උස මිනිස්සු නෑ. එහෙම කවුරු හරි කිව්වොත් මීටර් 10ට වඩා උස මිනිස්සු කිව්වොත් ඔයාලා බය නැතුව කියන ළමයි ඒක අභිශූන්‍ය කුලකයක් වේ කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ළමයි පස්වෙනි එකේ අපිට කියනවා දේ දුන්නේ වර්ණ. ඒක දැන් මම කිව්වනේ නේ. දේ දුන්නේ වර්ණ කිව්ව ළමයි පාට තියෙනෝනේ හතක්ම. ඒක අභිශූන්‍ය නෑ. ඊට පස්සේ 6 වෙනි එකේ ළමයි මෙහෙම තියෙනවා. U කියලා කුලකයක් දීලා බිඳුව දාලා U කියලා කුලකයක් දීලා ළමයි බිඳුව දාලා මේ බිඳුව කියන්නේ ළමයි අවයව එකක් නේද? මේ බිඳුව කියන්නේ අවයවයක් නේ. එතකොට මේක ළමයි අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. අවයව එකක් තියෙන මේ බිඳුව තියෙනෝනේ. මෙන්න මෙහෙම තිබුණොත් නම් මේ අවයව එකක්වත් නැතුව මෙහෙම තිබුණොත් ඔන්න අවයව එකක්වත් ළමයි නැතුව මෙන්න මෙහෙම තිබුණොත් තමයි අභිශූන්‍ය වෙන්නේ. දැන් මේක ළමයි අභිශූන්‍ය වෙන්නේ ඇයි? බිඳුව තියෙනෝනේ. බිඳුව හරි තියෙනෝනේ. එහෙනම් මේක ළමයි අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. ඇයි බිඳුව කියලා අවයවයක් තියෙන්නේ? හරි. ඒතර මේකට දාන අභිශූන්‍ය කුලකයක් නොවේ. අවයව එකක් තියෙනවා. මේක අවයවයක් මේ පේන්නම තියෙන අවයව එකක් පේන්නම තියෙනෝනේ. එහෙනම් මේක අභිශූන්‍ය කුලකයක් නොවේ. හරි. මේ ඔයාලා මෙන්න මේව දන්නවද ළමයි? මෙන්න මේව දන්නවද කවුරුත්? මෙන්න මේවට කියන ළමයි මේ බලන්නකෝ. එකේ වර්ගය කියන්නේ ඔයාලා අහලා තියෙන එක් වරක් එකනේ. එකේ වර්ගය කියන්නේ එක් වරක් එක. එකයි නේද? දෙකේ වර්ගය කියන්නේ ළමයි දෙකේව දෙකක්. හතරයි. තුනේ වර්ගය කියන්නේ තුනේව තුනක්. 9යි. හතරේ වර්ගය කියන්නේ හතරේව හතරක්. හතරේ වර්ගය කියන්නේ හතර වරක් හතර 16යි. පහේ වර්ගය කියන්නේ පහේව පහ 25යි. එතකොට මෙන්න මේ ටික අපි කියනෝනේ ළමයි පූර්ණ වර්ග සංඛ්‍යා. මේ 1 4 9 16 25 මේවට කියන්නේ වර්ග සංඛ්‍යාවක් නේ. වර්ග සංඛ්‍යානේ. තේරුණානේ ළමයි නේ? හතරේ වර්ගය කියන්නේ හතරේව හතරක් 16යි. පහේ වර්ගය කියන්නේ පහේව පහ 25යි. හරි. ළමයි මේ වගේ පූර්ණ වර්ගයක් මේ තුනේ වර්ග හෙව්වොත් 9යි. මේ පූර්ණ වර්ගයක් ළමයි කවදාවත් ඍණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. මේ පූර්ණ වර්ගයක් ළමයි කවදාවත් ඍණ වෙන්න බෑ. මේ 1 4 9 16 25 මෙහෙම වැඩි වෙනවා. ඔන්න 6 වර්ග හෙව්වොත් 6 වරක් 6 36යි. එහෙම වැඩි වෙනවා. ඍණ සංඛ්‍යාවක් එන්නේ නැහැ නේද ළමයි කවදාවත්. මේ පූර්ණ වර්ගය මෙහෙම වර්ගයක් හෙව්වට පස්සේ ඍණ ගාණක් වෙන්නම බෑ. හරි. දැන් ඔයාලට මෙහෙම තිබුණේ ළමයිනේ. දැන් මේක පොඩ්ඩක් බලමු.
ඔන්න ඍණ පහේ වර්ගය. ඔන්න ඍණ පහේ වර්ගය කියන්නේ ළමයි. දැන් මේ බලන්නකෝ. දැන් 4 වර්ගය කියන්නේ 4 ඒවා 4ක්නේ. පහේ වර්ගය කියන්නේ පහ පහෙන් වැඩි කරාමනේ. ඍණ පහේ වර්ගය නම් ළමයි ඔයාලා ඍණ පහෙන් වැඩි කරනවා. ඍණ පහේ වර්ගය හොයන්න නම් ඍණ පහ වැඩි කරනවා ඍණ පහෙන්. අන්න. ඍණ පහේ වර්ගය හොයන්නේ ඍණ පහෙන් වැඩි කරනවා. එතන 5 පහ ළමයි 5 පහ 25යිනේ. ඍණයි වැඩි කරාම ධන වෙනවයි කියලා අහලා තියෙනවනේ. 5 පහ 25යි ඍණයි ධන. අන්න. ඒත් එන්නේ නැහැ නේද ළමයි ඍණ ගානක්. ඍණ පහේ වර්ගය කියන්නේ ළමයි ඍණ පහෙන් වැඩි කරන එකනේ. එතකොටත් මේ ඍණයි ධන වෙලා ඉන්නේ. කිසිම පූර්ණ වර්ගයක් ළමයි ඍණ වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒක තේරුණාද? හරි. දැන් අපි කියමු ළමයි අන්තිම ගාන. බලමු. එහෙම කියනවා. පූර්ණ වර්ගයේ ඍණ එක වන සංඛ්‍යා. පූර්ණ වර්ගයේ ඍණ එක වන සංඛ්‍යා. ළමයි පූර්ණ වර්ගයක් ඍණ එක වෙන්නේ කවදාවත්. ඍණ සංඛ්‍යාවක් එන්නම බෑ. දැන් මම මෙතනස් පෙන්නුවනේ. ඍණ පහ වර්ග කරලා බලද්දී තමයි උත්තරේ ඉන්නේ ධන ගානක් නේ. පූර්ණ වර්ගයේ ඍණ එක වන සංඛ්‍යා. පූර්ණ වර්ගයක් ළමයි කවදාවත් ඍණ එකක් වෙන්න බෑ. එහෙනම් ළමයි ওই කියන කුලකයට අවයව මේ ලෝකේ එකක්වත් නැහැනේ. එහෙනම් ඒක අபிසූර්ණ කුලකයක් නේද ළමයි? පූර්ණ වර්ගයක් ඔයාලා හෙව්වොත් තමයි කොයිම තැනකදීවත් පූර්ණ වර්ගයක් හෙව්වොත් ඍණ ගානක් එන්නෙම නැහැ. හරි. පූර්ණ වර්ගයේ ඍණ එක වන සංඛ්‍යා කුලකය අபிසූර්ණ කුලකයක් වේදයි කරුණු සහිතව පැහැදිලි කරන්න. අபிසූර්ණ කුලකයක් වේ ලියා ගන්න. අபிසූර්ණ කුලකයක් වේ. හේතුව ලියාගන්න යටින්. අபிසූර්ණ කුලකයක් වේ කියලා හේතුව ලියන්න. පූර්ණ වර්ගයක් කිසිවිට පූර්ණ වර්ගයක් කිසිවිට ඍණ සංඛ්‍යාවක් විය නොහැක. පූර්ණ වර්ගයක් කිසිවිට ඍණ සංඛ්‍යාවක් විය නොහැක. ඒක තමයි හේතුව. උඩින් ලියුනේ අபிසූර්ණ කුලකයක් වේ කියලා. හරි. ඒ ළමයි වුණ අද පාඩම ඉගෙනුවා. ඔයාලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ළමයි මේ අද උගන්වපු මේ වීඩියෝ එක බලා ගන්නත් පුළුවන්. ටෙස්ට් එක ළමයි බදාද ටෙස්ට් එක අවුරුත් හොඳට කරමු. හරි. කුලක පාඩමෙන් විතරයි දෙන්නේ. ඒ ළමයි අදට ක්ලාස් එක නවත්තමු. අයිවන් සියලු දෙනාට